සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතක තැත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩාරච්චි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සරස්තල. පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා කිතුනුව සමග අන්‍යාගමිකයොත් කළු ඉරිදාවට එක්වෙයි. අගරදුකුරු හිමියන්ගෙන් ආණ්ඩුවට රතුවෙලියක්. අප්‍රේල් මාසේ 21 වෙනිදාට කලින් ප්‍රායෝගික ක්‍රියාදාමයක් සිදු වෙනවා කියලා දකින්නට අවශ්‍යයි. එහෙම සිදු වුණේ නැත්නම් අපිට ජනතාව මේකට විරුද්ධව පෙළගස්වන්නට සිද්ධ වෙනවා. මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 500ය ඉක්මවයි. වැඩතහනමට ලක් වූ හිටපු OICට ඩුබායි සිට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුම. දින 50කට පසු වල්සපුගල ගොවීන් යලි මාරාන්තික උපවාසයක් ආරම්භයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. ප්‍රථම අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉටු කරන ලෙස බල කරමින් මෙරට කතෝලික සභාව ප්‍රකාශයට පත් කළ කළු ඉරිදාව අදයි. ඒ අනුව සියලු කිතුණු බැතිමතුන් කළු ඇඳුමින් සැරසී අද දේව මෙහන්ට පැමිණ තිබුණා. ඊට සමගාමීව පැවති නිහඬ විරෝධතාවට එක් වූ කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කළේ ලබන අප්‍රේල් 21 වෙනිදාට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක නොවුනහොත් ඊට එරෙහි ජනතාව පෙළ ගැස්වීමට කටයුතු කරන බවයි. 2019 වසරේ පාස්කු ඉරිදා කිතුණු දේවස්ථාන වෙත පැමිණි බැතිමතුන් ඉලක්ක කර ස්ලාම් අන්තවාදීන් 8 දෙනෙකු මරාගෙන මැරෙන ප්‍රහාරමාලාවක් දියත් කළේ 269 දෙනෙකුට ජීවිත හිමි කරමින්. ප්‍රහාරයට වසර 2කට ආසන්න කාලයක් ගෙවී ගියත් එහි සැබෑ චෝදිතයන්ට යුක්ති ඉටු වී ඇද්දැයි කිතුණු ජනතාව ප්‍රශ්න කර සිටිනවා. විමර්ශනවලදී හෙළි වී තිබුණේ ප්‍රහාරකයන් පිළිබඳ ඕනෑවටත් වඩා තොරතුරු කල් තියා බලධාරීන් දැනුවත්ව සිටියද එය වළක්වා ගැනීමට නොහැකි වී ඇති බවයි. මේ අතර පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාව පසුගියදා බහර දී තිබුණා. හිටපු ජනපති, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති, බුද්ධ්‍යංශ ප්‍රධානීන් ඇතුළු පිරිසකට අපරාධ චෝදනා ගොනු කිරීම සහ තවත් නිර්දේශ රැසක් එහි ඇතුළත්. කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් යුක්තිය ඉටුවීමක් සිදු වී නොමැති බව සඳහන් කරමින් අද දින කළු ඉරිදාවක් ලෙස නම් කිරීමට කතෝලික සභාව තීරණය කළා. ඒ අනුව අද දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයට පැමිණෙන ජනතාව කළු වස්ත්‍රයෙන් සැරසී සහභාගී වන සත් දේව මෙහෙය අවසානයේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා දේවස්ථානයෙන් පිටත නිහඬ විරෝධතාවක් දක්වන ලෙසත් අගරතුකුරු පදවිය සියලු කතෝලික දේවස්ථාන දැනුවත් කර තිබුණා. ඒ අනුව අද පෙරවරුවේ දේවස්ථාන වෙත එක් වූ කිතුණුවන් පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහි කරමින් විනාඩි 5ක නිශ්ශබ්දතාවක් පැවැත්වුවා. පළමු ප්‍රහාරය එල්ල වූ පෙරවරු 8:45 සිහිපත් කරමින් එම වේලාවට දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවල සීනුනාද කෙරුණා. පාස්කු ප්‍රහාරයේ ප්‍රථම බෝම්බ පිපිරීම සිදු වූ කොච්චිකඩේ දේවස්ථානයේ දේව මෙහෙයන් අනතුරුව පැවති නිහඬ විරෝධතාවට කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද එක්ව සිටියා. බෞද්ධ භික්ෂුන් වහන්සේ මෙන්ම අන්‍යාගමික ජනතාවද ඊට එක්ව සිටියේ මෙලෙසයි. මේ බෝම්බ තියාපු අය, ඒවට මුදල් දුන්න අය, මොන දේශපාලන බලවේග මේක පිටිපස්සේ ක්‍රියාත්මක වුණාද, ඒකට ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධද කියන එක පිළිබඳ අවංක විමර්ශනයක් කිරීම සඳහා රජය මීට වඩා කැපවීමෙන් යුතුව කටයුතු කරන්න ඕනේ කියන එකයි මගේ හැඟීම. ඒක කෙරෙන තුරු ඒකට යම්කිසි සලකුණක් අපිට ලැබෙන තුරු අපි මේ විරෝධතා ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යනවා. ඒ පිළිබඳව ස්ථීරසාර ව්‍යුහයන් ක්‍රියාත්මක
ක්‍රියාත්මක වෙන ආකාරය රජය අපිට පෙන්වන්නට ඕනේ. ජනාධිපතිතුමා කියනවා මේක පැහැර හරින්නේ අපි මේක අනිවාර්යයෙන්ම මේක වගකීමෙන් ඉෂ්ට කරනවා කියන එක. දැන් මම කල්පනා කරේ අර 6 දෙනෙකුෙන් යුත් කමිටුවක් පත් කිරීම අවශ්‍යද කියලා. මේ වාර්තාවේ රෙකමදාරු කරලා තියෙන හුඟක් කරුණු ක්‍රියාත්මක කරන්නට පුළුවන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙනවා. එතකොට SIS එක තියෙනවා. TID එක තියෙනවා. බුද්ධි අංශ තියෙනවා. මේ හැම අංශයක්ම පාවිච්චි කරලා මේ ලැබිලා තියෙන තොරතුරු තවදුරටත් විග්‍රහ කරලා හැකි ඉක්මනින් මේවට සම්බන්ධ වෙච්ච අය කවුද කියලා එළිදරව් කරලා ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාදාමයන් කරන්නට නීති අංශයට අවවාද කරන එක අනුශාසනා කරන එක එතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මැදිහත් වීම පිළිබඳව කතා වෙනවා. දේශීය මැදිහත් වීම පිළිබඳව කතා වෙනවා. සමහරුන්ට බලයට ඒම සඳහා පාරසකස් කරගත්තාය කියලා සමාජයේ මත තියෙනවා. මේ සෑම දෙයකටම උත්තර සපයන්න ඕන ආණ්ඩුව. ඒ නිසා මේ කොමිෂන් සභාව පිළිබඳව කල්මරන්නේ නැතුව, පිටු සංගවන්නේ නැතුව, පරිච්ඡේද විනාශ කරන්නේ නැතුව, නිසි පුජ්‍යලයන් පිළිබඳ ඉතාම හොඳ ගවේෂණයක් සිදු කළා, පරීක්ෂණයක් සිදු කළා යුක්තිය ඉෂ්ට වෙන්න ඕන. අපේ මුස්ලිම් our conscience, our moral has been battered heavily. අපිට දැන් දරා ගන්න බැල මේක දැන් කළු පැල්ලමක් අපිට. අපි ගන්නේ වහාම මරණ දාණ්ඩුවක් දෙන්න. කරා මේකලා ඔක්කොම ගෝල් ෆේස් එල්ලලා මරන්න. අලු ගේසියක් එන මං එන්නම්. ඇයිලා මේකලා ඔක්කොම එල්ලලා මරන්න ඕනේ. එච්චර කියන්න දෙන්නේ. මේ අතර බෝම්බ ප්‍රහාරය එල්ල වූ කටුපිටිය ඇතුළු දිවයිනේ සෙසු දේවස්ථානවල පැවති දේව මෙහෙයන්ටද කිතුණු බැතිමතුන් කළු ඇඳෙමින් සැරසී එක්ව සිටියා. අප වාර්තාකරුවන් සඳහන් කළේ එම දේවස්ථාන ඉදිරිපිටද නිහඬ විරෝධතාව පැවති බවයි. බෝම්බ ප්‍රහාරයෙන් වැඩිම ජීවිත හානියක් සිදු වූ කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේ අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත දේව මෙහෙයන් සඳහා කටුවාපිටියේ කතෝලික ජනතාව කළු ඇඳුමින් සැරසී දේවස්ථානය කරා පැමිණෙන ආකාරයක් තමා දක්නට ලැබෙන්නේ. යුක්තිය ඉල්ලා ඔබ වහන්සේට මොර ගැස්වා කොළඹ අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කදින රංජිත් හිමිපාණන් එම දේවස්ථානයේද සංචාරයක නිරත වුණා. අපේ ජනතාව පැහැදිලිවම අද ප්‍රකාශ කළා රජයටත් ඒ අදාළ ආයතනවලටත් මේ ජනාධිපති කොමිෂමෙන් නිර්දේශ කරලා තියෙන සියලුම දේවල් ක්‍රියාත්මක කරන්නට ඔවුන් හැකි ඉක්මනින් පෙළ ගැස්විය යුතුයි කියලා. ඒ නිසා මම අපේ රජයට විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මේ යෝජනා සියල්ලම ක්‍රියාත්මක කරන්නට වහ කටයුතු කරන්න. ඒවයින් යම් යම් දේවල් තෝරා බේරාගෙන ක්‍රියාත්මක කරන්න යෑම සුදුසු නැහැ. ඒකෙදි යම්කිසි කෙනෙකුට වරද පටවලා තිනවා නම් ඒගොල්ලන්ව සුද්ධවන්තයන් කරන්නට රජය කටයුතු නොකළ යුතුයි. කණ්ඩායම් ආරක්ෂා කරන්නට තමන්ගේ වාසිය තකා තමන්ට ලැබෙන ඡන්දය තකා එහෙම නැත්නම් තමන්ට ලැබෙන උදව්ව තකා යම්කිසි කෙනෙක් වැරද්දක් කරලා තිනවා නම් ඒගොල්ලන්ව සුද්ධවන්තයන් කරන්න කටයුතු නොකළ යුතුයි. අපි ඒක බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ අවංක ප්‍රතිචාරය. తాවකාලික ලාභ ප්‍රයෝජන බලාගෙන ඒවා යට ගහන්න උත්සාහ කළොත් අපි ඒකට විරුද්ධ වෙනවා. අප්‍රේල් මාසේ 21 වෙනිදාට කලින් අපිට ඒ පිළිබඳව යම්කිසි ඉතාමත්ම ප්‍රායෝගික ක්‍රියාදාමයක් සිදු වෙනවා කියලා දකින්නට අවශ්‍යයි. එහෙම ක්‍රියාදාමයක් සිදු වුණේ නැත්නම් මේක තවත් අතගගා ඉන්නවා නම් අපිට ජනතාව මීටත් වඩා ශක්තිමත්ව මේකට විරුද්ධව පෙළගස්වන්නට සිද්ධ වෙනවා. අපි කාටවත් බය නැහැ. අපි කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. ප්‍රහාරකයන්ගේ තවත් ඉලක්කයක් වූ මඩකලපුවේ සියෝන් දේවස්ථානයේද කළු ඉරිදා දේව මෙහෙයට එක්ව සිටි අතර දේවස්ථානය අවට විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබෙන අයුරු දක්නට ලැබුණා. මම රැඳී සිටින මොරටුව කඩලාන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ජනතාවත් කළු අතින් සැරසී සිය ඉරුදින දිව්‍ය පූජාවට සහභාගී වුණේ මෙම කළු ඉරිදාවට සහාය පළ කරමින්. එමෙන්ම මාගේ මේ පිටුපසින් තිබෙන කළු ලෑල්ල මතත් ඔවුන්ගේ අත්සන් තබමින් ඔවුන් මෙම කළු ඉරිදාවට සහාය පළ කර සිටියා. මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නිවේදනය නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පාස්කු ඉරිදින ප්‍රහාරයට යුක්ති ඉටු කරන ලෙස බල කරමින් මෙරට කතෝලික සභාව ප්‍රකාශයට පත් කළ කළු ඉරිදාවට තමන්ගේ සහයද ලබා දෙන බවයි. ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතිය හමුවට ගෙන ඒමට කඩිනමින් කටයුතු කළ යුතු බවද එහි දක්වා තිබෙනවා. මේ අතර මෙරට කතෝලික සභාව ප්‍රකාශයට පත් කළ කළු ඉරිදාවට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කිතුණු ප්‍රජාවද සහාය පළ කරනවා. වතිකානයත් බලාගෙන ඉන්නේ ලංකාවේ කොහොමද මේ පිළිබඳ තීරණ ගන්නේ කවුද වැරදිකරුවන් වෙන්නේ කියලා මුළු ලෝකෙම බලන් ඉන්නවා.
අපි මේ සටන මේක දේශපාලනීය කරණය කරන්න හොඳ නැහැ. මා බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසයේ 31 වෙනිදාට ප්‍රථමයෙන් අපිට තීරණයක් ලැබෙවි කියලා. දවසේ පුවත. මේ අතර මෙරට කතෝලික සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ කළු ඉරිදාව සහ පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පළ කළා. වලක්වා ගන්න උත්සාහ නොකරපු අය චෝදිතයෝ තමයි. ඒ අයටත් දිය යුතු දඬුවමක් තියෙනවා නම් ඒක දිය යුතු තමයි. හැබැයි කොහෙන්ද මේ අය නිර්මාණය වුනේ? මේව ගැන මේ කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් නැහැ. මේ කළු කොඩි දාන්න මේ සියල්ලම කරන්න මේ අපේ ආණ්ඩුව කිසිම වරදක් කළා නැහැ. අපිට කිසි කෙනෙක් මෙතන හංගන්න උවමනාවකුත් නැහැ. රකින්න ඕනිත් නැහැ. කොමිෂන් සභාවේ අඩුපාඩුකම් තියෙනවා. ඒ කොමිෂන් සභාවේ අඩුපාඩුකම් වලට වක් කියන්නත් ඕන පහුගිය ආණ්ඩුව. සිරිසේන මහත්තයා පළවෙනි ගැසට් එක ගැහුවා 2019 සැප්තැම්බර් 21 කොමිසම පිටවන්න. කොමිසමේ කාලේ මාස 6යි. ඒ කොමිසම ඉවර වෙන්න දවස් 3ක් තියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැසට් එකක් ගැහුවා කොමිසමේ කාලේ දීර්ඝ කළා. ඒ මාසය ඉවර වෙනවා 2020 සැප්තැම්බර් 22 වෙනකොට. තව ගැසට් එකක් ගැහුවා දෙවෙනි ගැසට් එක. ඒ කොමිසමේ කාලය ඒ 5 දිනම දාලා තව මාස 3ක් දික් කරලා. ගැසට් දෙකයි. ඒක ඉවර වෙනවා දෙසැම්බර් 20 වෙනිදා වෙනකොට. දෙසැම්බර් 20 තව ගැසට් එකක් ගැහුවා. මේ අවුරුද්දේ ජනවාරි 31 දක්වා කොමිසමේ කාලය දීර්ඝ කළා. සිරිසේන මහත්තයාගේ ගැසට් එකයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැසට් 3යි. දැන් පුළුවන් ද ඒගොල්ලන්ට වක්කීමෙන් මිදෙන්න. ඒ නිසා කොමිසම ඒගොල්ලන්ගේ. පාස්කු ප්‍රහාරය කොමිසම පත් කරේ අතිගරු ජනාධිපතිතුමා නෙවෙයි. හිටපු ජනාධිපතිතුමා පත් කරපු කොමිසමේ තමයි වාර්තාව වෙන්නේ. ඉතින් මේ වාර්තාව ක්‍රියාත්මක කිරීමේ වගකීම විතරයි අපිට තියෙන්නේ. මේ කොමිෂන් දාන්නේ තමන් ආරක්ෂා වීම සඳහා පමණයි කියන එක අපිට බොහොම පැහැදිලියි. මෛත්‍රීපාල සිරිසේන අවංකව කට ඇරියොත් මේකේ සියලු තොරතුරු එලි කරගන්න පුළුවන් වෙයි. නමුත් ඔහුත් අද විත්තිකරුවෙක් නිසා කට ඇරී කියලා මම විශ්වාස කරන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයෝ කළු විරිදාවට සහයෝගය ලබා දීලා කළු ඇඳුම් අඳිනවා නම් ඇඳුම් ටික ඔක්කොම ගලවලා පුංචි කලිසමක් සජිත් මහත්තයාත් මහගෙන තමන්ගේ ගෝලියෝ ටිකටත් පුංචි කලිසම් ටිකක් මහලා දීලා කරුණාකරලා බදාදට පාර්ලිමේන්තුවට එන්න. පාර්ලිමේන්තුවේ නැගිටලා කෙලින් කතා කරන්න පාස්කු සිද්ධිය සම්බන්ධව වගකීම් යුක්තව කවුද කියන කාරණාව. පාස්කු ප්‍රහාරය අපේ රටට සිදු වුණු මහා දැවැන්ත විනාශයක් හැටියටයි මම දකින්නේ. ඒ කාලවකවානුව තුලදී අපේ රජය තමයි බලයේ හිටියේ. මේ අවස්ථාවේ එහි වගකීම අපි බාර ගන්න. වගකීම් වලින් අපි පැනලා යන්නේ නැහැ. ඒ වගකීම හොඳින් බාර ගන්න. ත්‍රස්තවාදයට විරුද්ධව දැඩි දනුවම් පමුණවන්නට ඕන. සජිත් මහත්තයා දැන් ඊනේ නැගිටලා ආයෙ කතා කරා. එතුමා තමයි නියෝජ්‍ය නායකයා ඔය පාස්කු ප්‍රහාරයේදී. කට වාගෙන හිටියා. සද්ද නැතුව හිටියා. ඔය අද කෑ ගන්න අරින් තමයි බෝම්බ ගන්නවා කියලා තියෙද්දි එතුමා පල්ලි වල යනට පල්ලියට යන්න දීලා එතුමා ගෙදර ගිහලා නිදාගෙන 300 මැරුණට පස්සේ ආවිලා කියන තාත්තා කිව්වා. එයාට පුළුවන් ද කතා කරන්න පාස්කු ප්‍රහාරය පිළිබඳ. මාව නැල්ලේ උදු පිළිම කඩපුවාම අල්ලගත්තු සැකකාරයන්ව බේරුවේ කවුද? අසාත් සාලිලා. වනාතු විල්ලුවේ ඒ පුපුන්න දව්වේ අල්ලගත්තම කවුද බේරුවේ? ඒ ආණ්ඩුවේ හිටපු අය. ඒ සියලු දෙනා ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා එක්ක. කළු කොඩි ඔසව ක්‍රියාත්මක කිරීම පිළිබඳ මට ඒ ගැන විරුද්ධත්වයක් නැහැ. නමුත් කොමිසමේ යුතුයකම ඉෂ්ට වුණාද කියන එක සොයා බැලීමත් වැදගත්. එසේ ඉෂ්ට වෙලා නැත්නම් කළ යුතු ප්‍රධාන කාරණය තමයි මේ ජාත්‍යන්තර වාසීන් සිදු වූ ක්‍රියාදාමයක් නිසා ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගනිමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුව තිබෙනවා. කළු විරිදාවට සහාය පළ කරනවා අපි. ඒ වගේම උද්ඝෝෂණය කරන්න ඕන මේ රටේ සියලු ජනතාව. ඒ කරපු අපරාධයට විරුද්ධව විතරක් නෙමෙයි තමන්ව රවට්ටපු දේශපාලනයට විරුද්ධව පක්ෂපාත ආගම් ભેදකින් තොරව සියලු ජනතාව විරෝධය පාන්නවා. දැන් ඉබ්‍රාහිම් කියන්නේ සහරාන් එක්ක මරාගෙන මැරෙන්න ගිය දරුවෝ දෙන්නගේ තාත්තා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ හිටියේ. ඒගොල්ලොන්ට විශාල වශයෙන් මුල්‍ය අනුග්‍රහයකත්වයේ දක්වපු අය. ඉතින් මේ වගේ ඒ සහරාන්ගේ අන්තවාදී කල්ලිත් එක්ක හුරතල් වෙච්ච දේශපාලන කණ්ඩායම් කළු ඇඳගෙන අද මේ ඉරිද ඉන්නවයි කියන එක ලෝක විහිළුවක්. ඒකෙන් කරන්නේ එක පැත්තකින් අර සැබෑ ලෙසම සහරාන්ලගේ ප්‍රහාරයෙන් අසරණ භාවයට පත්වෙච්ච මිනිස්සුන්ට කරන අවමානයක්. තවමත් මේ රටේ මුස්ලිම් අන්තවාදී කල්ලි කටමැත දොඩවන කල්ලි ඉන්නවා. ඒ කටමැත දොඩවන කල්ලි පිටිපස්සෙත් ඉන්නේ කවුද කියලා හොයලා ඒ අයට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. යුක්තිය ඉටු වුණාට මදි. යුක්තිය ඉටු බව වින්දිතයන්ගේ පාර්ශවයට දැනෙන ලෙස ඒ සිදු විය යුතුයි. සමගී ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා. සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරනවා. 2015 ආණ්ඩුව වැටුණා රනිල්ගේ වැරද්දෙන් සහ පාස්කු ප්‍රශ්නේ නිසා. මහා බැංකු ප්‍රශ්නේ පාස්කු ප්‍රශ්නේ. හිටන්නේ ඕගොල්ලන්ට එළිවෙයි පාස්කු ප්‍රශ්නේ කවුද කෙරුවේ කියලා. දැන් ඕගොල්ලන්ගේ කැලේ ඕගොල්ලන්ගේ මේ ගම්වල තුවක්කු බඳිනවානේ. ඉතින් ඕගොල්ලෝ බලන්න මොකද යකෝ මේ වල්ලූරට බැන්දේ කියලා හොයාගන්න බෑ. ඊට පහුවෙන්ද හොයාගන්න පුළුවන්. කොහමද? අර මැරිච්ච උරව කරේ තියාගෙන යද්දි අම්මා යන්න අරුව තමයි බැඳලා තියෙන්නේ. ඒතකොට
දඩයම කරේ තියාගෙන යද්දි තමයි දැනගන්න පුළුවන් කවුද දඩයක්කාරයා කියලා. දැන් පාස්තු එක බෝම්බේ තිබ්බ එකේ කාටද වාසි උනේ? මෛත්‍රීපාලට වාසි උනාද? රනිල්ට වාසි උනාද? වාසි උනේ ගෝඨාභය. කරපුවා හිටන් දෙලි වෙනවා. මෙම ප්‍රකාශය සාවාදී ප්‍රකාශයක් බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කළා. අපි මේ ප්‍රකාශය ගන්නේ අපේ ආණ්ඩුව සම්බන්ධව කරපු චෝදනාවක් විදිහට හෝ අපිට එරෙහිව කරපු ප්‍රකාශයක් විදිහට නෙවෙයි. මේක මේ රටේ ජාතික ආරක්ෂාවට එරෙහිව කරපු ප්‍රකාශයක්. ඒ වගේම අශෝක් අබේසිංහ සජබ මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය මේ රටේ ජාතීන් අතර සුහදත්වයට සහ ආගමික සහජීවනයට එරෙහිව කරන ලද සාහසික ප්‍රකාශයක්. මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් දරන ලද ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මූලාසනයේ තියාගෙන මේ ප්‍රකාශය කළේ. අපි මේ රටේ ජාතික සංහිඳියාව වෙනුවෙන් ජාතික ආරක්ෂාවේ නාමයෙන් මේ පිළිබඳව ස්වාධීන විධිමත් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. මේ සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතාද අදහස් පළ කළා. ඒ බරපතල චෝදනාවක් නෙමෙයි. තව වටිනා කරුණු රාශියක්. වහාම ඔහු අරගෙන ප්‍රශ්න කරලා ඒ කරුණු සම්බන්ධව ඔහු සතු කරුණු සංගවා සිටිනවා නම් ඒක ලොකු අපරාධයක්. ඉතින් වහාම මගේ මිත්‍ර අශෝක අබේසිංහ මැතිතුමාට ආරාධනා කරන වහාම ගිහිල්ලා CID එකට DID එකට ගිහිල්ලා එතුමා දන්නේ. එතුමා කිව්වා මම දැක්ක ඒක දැක්කහම මගේ හිරවෙන්න මොකද මෙතුමා මෙච්චර කාල මේක දැනගෙන නොකිය හිටපු එක ලොකු වරදක්. ඒ වහාම ඒ තියෙන සාක්ෂි සහ කරුණු ඉදිරිපත් කරලා මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න හැකියාවක් තියෙයි කියලා ඒ ආකාරයෙන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්වැක්ස් පහසුකම් යටතේ පිරිනැමෙන පළමු එන්නත් ඔගිය රැගත් ගුවන් යානය අද අලුයම මෙරට ළඟා වුණා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී එම එන්නත් ඔගිය බහරගනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින්. මේ අතර COVID-19 ආසාදිත මරණ පහක් අද වාර්තා වීම සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 500 සීමාව ඉක්මවා ගියා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිශීල්ඩ් එන්නත් මාත්‍රා 2,64,000ක් රැගත් එමිරේට්ස් සමාගමට අයත් විශේෂ ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මෙරටට ළඟා වූයේ අදාළවම 12:15ට පමණ. යුනිසෙෆ් ආයතනය මගින් මිලදී ගනු ලැබූ අදාළ එන්නත් ඔගේ ශ්‍රී ලංකාවට පිරිනැමෙන්නේ කොවිඩ් මර්ධනය සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ. එය එම පහසුකම යටතේ මෙරටට ලබා දීමට නියමිත 20%ක එන්නත් මාත්‍රා ප්‍රමාණයෙන් කොටසක්. ඒ අනුව ගෙනෙනු ලැබූ පළමු එන්නත් ඔගිය යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රින්ගම් මහත්මිය විසින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත නිල වශයෙන් බහර දෙනු ලැබුවා. ක්වැක්ස් පහසුකම යටතේ ලැබෙන එන්නත් මෙරට COVID-19 දැඩි අවදානම් ප්‍රදේශවල ජීවත් වන අවුරුදු 60ට වැඩි ජනතාව වෙත ලබා දීමට නියමිතයි. හඳුදා ඉඳලා මේ එන්නත් ටික වයස අවුරුදු 60ට වැඩි ජනතාව වෙනුවෙන් ලබා දීමට කටයුතු කරනවා. To receive the first round of vaccines from the COVAX facility that will be key to supporting the Ministry of Health to roll out the vaccine in a most equitable way here in Sri Lanka. UNICEF is delighted to be part of the work moving forward with the Ministry of Health and they're doing excellent work in rolling out the vaccine. අනතුරුව විශේෂ ශීතකල ඇසුරුම් වල බහා එම එන්නත් ඔගිය කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකය වෙත රැගෙන ආවා. මේ අපිට ලැබුණේ මීට කලින් ලැබිච්ච කොවිෂීල්ඩ් එන්න තමයි. එන්නතේ වෙනසක් නැහැ. මේ එන්නත අනාගතයේ ලැබෙන ආකාරය අනුව තමයි අපි තීරණය කරන්නේ. මේ පළවෙනි මාත්‍රාවට කොයිතරම් ප්‍රමාණයක් පාවිච්චි කරනවද, දෙවෙනි මාත්‍රාවට කොයිතරම් ප්‍රමාණයක් පාවිච්චි කරනවද කියලා. නුදුරු අනාගතයේදී අපිට එන්නත් ලැබෙන්නේ නැත්නම් අපිට මේන් භාගයක් විතරයි පාවිච්චි කරන්න වෙන්නේ. ඉතුරු භාගය අපිට දෙවන මාත්‍රාව විදිහට තබා ගන්න සිද්ධ වෙනවා. තවත් සති 10ක් 12ක් අතර කාලයකදී අපිට තවත් එන්නත් ලැබෙනවනම් අපිට මේ එන්නත් සියල්ලම පළවෙනි මාත්‍රාව විදිහට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානයක් ලෙස හිමි වූ මෙම කොවිඩ් මර්ධන එන්නත් ඔගිය නිල වශයෙන් බහර දීම සිදු වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී. ඊට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යරාජ්‍ය මහත්මිය, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ විදේශ නියෝජිතින් පිරිසක් එක්ව සිටියා. මේ අතර අද දිනේදී කොවිඩ් ආසාදිතයින් 337 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 85673ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ගෙවුණු දිනේ අලුතින් කොවිඩ් මරණ පහක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 500 සීමාව ඉක්මවා ගියා. මෙලෙස මිය ගියේ පල්ලේකැලේ, නුගේගොඩ, බරවර්ධනවය, මාතර සහ කන්නන්තොට යන ප්‍රදේශවල පදිංචිකරුවන්. කෙසේ වෙතත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කන්නන්තොට ප්‍රදේශ පදිංචි 67 වැනි පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 2020 වසරේ දෙසැම්බර් මාස 23 දින බවයි. මේ අතර බදුල්ල මහරෝහලේ පිළිකා වාට්ටුවෙන් කොවිඩ් ආසාදිතයින් 34 දෙනෙකු හඳුනා ගැනීමත් සමග ඊයේ එම රෝහලේ කොවිඩ් පරීක්ෂණ 125ක් සිදු කර තිබුණා. කෙසේ වෙතත් එහිදී COVID-19 ආසාදිතයින් කිසිවෙක් වාර්තා වී නැහැ.
කෙසේ වෙතත් එම රෝහලේ පිළිකාපාටුවේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ පුද්ගලයා 72 පැවිදි බරවර්ධන ඔය ප්‍රදේශීය පදිංචිකරුවෙක්. මේ අතර සති 7ක පමණ වයසදී බිලිඳියක් කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇති බවට වාර්තා වනවා. අදාළ බිලිඳිය කොළඹ ඍජු ආරයල් අමාරුහලට ඇතුළත් කර තිබුණේ පසුගිය 5 වනදායි. මේ දියණිය වැලිමඩ රෝහලට ප්‍රථමයෙන්ම ප්‍රතිකාර සඳහා රැගෙන ගිය අවස්ථාවේදී හඳුනාගෙන තියෙන වම් පැත්තේ පෙනහල්ලේ යම්කිසි ආබාධිත තත්ත්වයක් තියෙන බව. ඒ වගේම පරීක්ෂා කිරීමේදී මෙම දියණිය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් සොයාගෙන තියෙනවා. ඊට පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙම දරුවා බදුල්ල මහ රෝහල වෙත යොමු කරලා තියෙනවා. දරුවාගේ තත්ත්වය අසාධ්‍ය වීම තුල ඍජු ආරයල් අමාරුවලට රැගෙන ආවා. ඒ අවස්ථාවේදී දරුවාගේ තත්ත්වය අසාධ්‍ය බැවින් අපි දැඩි සත්කාරයකට මේ දරුවා ප්‍රතිකාර සඳහා යොමු කරා. ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ සිටි දරුවෙකු බැවින් අපිට ඒ දරුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. මේ දරුවාගේ අවසන් කටයුතු කිරීම සඳහා ඥාතීන්ට බාර දීලා තියෙනවා. ඒ අනුව භූමදාන කටයුතු සඳහා ඒ අදාළ ස්ථානවලට රැගෙන යාමට කටයුතු කරලා තියෙනවා. COVID-19 මෘතදේහ භූමදානය කිරීම සඳහා තෝරාගත් මඩකලපුවේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ මෘතදේහ 4ක් භූමදානය කළ අතර හෙට දිනේදී තවත් මෘතදේහ 7ක් භූමදානය කිරීමට නියමිතයි. මේ අතර ඕස්ට්‍රියා සෞඛ්‍ය අංශය ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ වැඩසටහන් తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ එරට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දුන් පුද්ගලෙක් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන්. මේ අතර ගෙවුණු දිනේදී ගෝලීයව කොවිඩ් මරණ 7700කට අධික සංඛ්‍යාවක් වාර්තා වීම සමග සමස්ත ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 26 සීමාව ඉක්මවා ගියා. වත්මන් රජයට සාමාන්‍ය වැඩ කටයුතු සිදු කර ගැනීමට හෝ මේ වන විට ආදායමක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බොරැල්ලේදී අද පැවති තරුණ හමුවකදී. ආර්ථිකය කඩා වැටිලා. විදේශ විනිමය සංචතිය ඩොලර් කෝටි 450ක් පමණ අපිට තියෙනවා. අපිට මේ අවුරුද්දේ ගෙවන්න තියෙන ණයත් ඩොලර් මිලියන කෝටි 450යි. ආදායම් අඩු කරගත්ත නිසා රජයට සාමාන්‍ය වැඩ කටයුතු සඳහාවත් ඇත්ත වශයෙන්ම ආදායමක් නැහැ. ඒ ආදායම නැති නිසා සත්‍ය දවස්වල පුවත්පත් වාගේම මුදල් මුද්‍රණය කරනවා. 2015 අපේ ආණ්ඩුව යටතේ මුදල් ප්‍රමාණයට වඩා 3 ගුණයක් මුදල් මුද්‍රණය කරලා තියෙනවා. අපිට කොවිඩ් එන්නත මුදල් ගන්නවත් අද විදේශ විනිමය නැහැ. ඒත් මොකද්ද මේ ආණ්ඩුව ආයම් පස්ස කරේ? බදු අඩු කරා. සාමාන්‍ය ජනතාව බදු නෙමෙයි. සමාගම් වලට විශාල ව්‍යාපාරට වාසියක්. අපි දැන් හිර වෙලා තියෙනවා. ඉන්දියාවෙන් උයි චීනෙන් උයි ඩොලර් කෝටි 200ක් ඉල්ලලා තියෙනවා. ඔය ඩොලර් කෝටි 200 හම්බෙන්නේ නැහැ. මේක ආරම්භය විතරයි. මේ අවුරුද්ද අවසන් වෙනකොට තමයි තරු පෙනෙන්න පටන් ගන්න. මේ ඇතිකරන්ට යන විනාශය අවුරුදු 2ක් 3ක් ගියොත් ඒක නවත්තන්න බෑද? ඔක 20යි 22ත් යනවා. විවාහ වෙන්නත් මුදල් නැහැ. තනියම ඉන්නත් මුදල් නැහැ. ලෝකේ අනික් රටවල් වලට කොවිඩ් වලින් ලැබුණේ හානිය පසුබෑම තව අවුරුද්දකින් දෙකකින් ඉවර වෙනවා. අපිට තියෙන්නේ කොවිඩ් වලින් නෙමෙයි. අපිට තියෙන්නේ ආණ්ඩුවේ අදක්ෂකම විශේෂයෙන්ම දැක්මක් නැති නිසා ප්‍රතිඵල නැති නිසා. දැන් ආර්ථික ප්‍රශ්නයකට තරුණයන් කෑ ගහන්න. කෑ ගහන්න ගියාම ඔයගොල්ලෝ නිදහස සීමා කරනවා. ඒතර බඩටත් ගහලා කටටත් ගහනවා. ඒකෙදි විජිත හේරත් මන්ත්‍රීතුමා ප්‍රකාශ කරලා කියනවා කාර්දිනල්තුමා යම් පාර්ශවයක් බේරාගන්න. මොන්සයි වාර්තාව මේක වෙනස් කරලා තියෙනවා. ඒක ඔබතුමාගේ මතය. මං හිතන්නේ අද කාඩිනල්තුමාගේ කතාවෙන් පස්සේ ඔය අන්තිම කෑල්ලට පිළිතුරු දෙන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා කතා කරන හරිනේ. අද කතා කරාන් පස්සෙමක් කියන්නේ. හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් මේගාර ගුණරත්නට පහර දුන්නේ කියන සිද්ධියකට වැඩතහනමකට ලක්ව සිටින කැලණිය කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා විශේෂ අනාවරණයක් සිදු කළා. අදාළ සිද්ධියෙන් පසු තමන්ට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුමක හඬපටද මාධ්‍යට ඉදිරිපත් කෙරුණා. මං උඩ තට්ටුවේ සිද්ධියක් ලියලා හිටියේ. ඒ අවස්ථාවේදී මං දැක්කා නිලැඳුම හිටපු පොලිස් පරීක්ෂක කොලර් එකෙන් අල්ලලා තල්ලු කරනවා. ඒ අවස්ථාවේ තමයි මං පල්ලෙහාට ආවිල්ලා ප්‍රශ්න කරේ මොකද්ද කියලා. එතකොට එයා මට කිව්වා හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ පුතා කියලා. මෙයා මාවත් තල්ලු කරා. වට හිටපු නිලධාරීන් 3-4 දෙනෙක් පැනලා මෙයාත් එක්ක පොරබැදුවා. පොරබදන අවස්ථාවේ තමයි එයා බිම යටදී ඇල්මේනියම් පාටිෂන් කරන පටියක වැදුවා තමයි ඔය මුහුණ තුවාල වුනේ. මේගොල්ලෝ කියනවා 12 දෙනෙක් විතර වට කරලා ගැව්වා කියලා. එතෙන්දී අපේ කට්ටිය ගත්ත ෆොටෝ එකක් තියෙනවා. බොහොම සුවදව අපිත් එක්ක කතා කර ඉන්න චූටි පැල්මක් තියෙනවා. මේ තියෙන්නේ ඒ චූටි පැල්ම. හොස්පිටල් එකට දැම්මන් පස්සේ හොස්පිටල් එකේදී මේ ලේ තවරගෙන එඩිට් කරලා ෆොටෝ එකක් මාධ්‍යයට දෙනවා. ඒ ෆොටෝ එක අනුව තමයි අපිට මේ ඉන්ටර්ඩික් එකම වෙන්නේ. 12 දෙනෙක් ගාපු මිනිහෙකුට මේම හිටගෙන මේම ඉන්න පුළුවන්. ඒ සිද්ධිය වුණා විතරයි මාව ඉන්ටර්ඩික් කර දාට පහුවෙන් තමයි මට ඩුබායි රටෙන් කෝල් 5ක් එනවා. මේ තියෙන්නේ කෝල් 5න් එකක්.
මේ අවශ්‍ය ලින්කන්ද? දැන් මොකෝ සනීපයිද වාට? සනීපයක් තිබුණේ නැහැ. සනීපයක් නැහැ දැන් සනීපේ හරියයි දැන් ඔය ජොබ් එකක් නැහැ නේද? දාංක පොඩ මොනවා කරන්නේ? කරන්න දේ බලන්නකෝ. ඕයි කමසේ ඡන්දයෙන් නම් ෆේස් ටු ෆේස් දෙනවකෝ. ඒක ෆේස් ටු ෆේස් එනවා ලංකාවේ නම් ෆේස් ටු ෆේස් එනවා මේ ඩුබායින් දෙන්න කියන ෆේස් ටු ෆේස් අපි කට්ටිය එවන්නම්කෝ පොඩ. අපි ලංකාවෙන් බය පැනලා ගියෝ. අපි බයට පැනලා ගියේ නෑ ඔයි. හරි දැන් තවුසෙට පැනලා යන තැනක් හොයාගන්නකෝ ඉස්සෙල්ලා. ඒක මම කරගත්තා. උඹට දැන් කොහොම සෙට් කරලා තියෙන්නේ? වෙනසක් නෑ මම දඟලන්නේ. මේ ෂෝට් එක ඉවරයි. යුනිෆෝම් එක තිබ්බත් උඹට දෙන්න හිටියේ දැන් නැහින් අපිට ගොඩාක් ලේසි දැන් බලන්න. හරි උඹ කයිවාර ඕනේ කරලා බලන්න මම කවුද? දන්නවා. මොකා වුණා පද? මොකා වුණා මොකද? බයක උඹල රජයේ පිස්තෝල තියාගෙන නිකන් අපේ රජයේ හයියෙන් නැංගලේ අපි එහෙම නේ අපේ හයියෙන් අපි දඟලන්නේ. අපි මේ කොල්ල ඕන තරම් ඉන්නවා බාර කෙලින් ඕනේ වෙලාව. ඔබට පස්සෙන් ඉන්නපන්. සංගායිල බලන්න පුච්චන බලාගෙන හරිද? මේවට අපි බය නැහැ. නමුත් මේ රටේ පොලිසිය මෙහෙම ආක්‍රමණය කරොත් සමස්ත සිවිල් ජනතාවට දෙයියන්ගේම පිටයි. එතකොට ඔය ජනාධිපති නීතින මෛත්‍රී ගුණරත්න මහත්තයාට තාම වරෙන්තුවක් තියෙන ආංගම පොලිසිය. තාම එයා වත්තන කොට අරන් නැහැ. ආංගම පොලිස් වසමේ ආරක්ෂිත වෙරළ කලාපයේ අනවසර ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධ. එතුමාට තියෙනවා මුදල් වංචාව සම්බන්ධයෙන් ෆෝඩ් බියුරෝ එකේ පැමිණිල්ල. තේ එක්ස්පෝර්ට් කරනවා කියලා මුදල් ගත්ත පැමිණිල්ල. ඒක පස්සේ අධිකරණයේදී සමත වෙනවා ඒගොල්ලෝ. ඉතින් ඒ වගේ සිද්ධි තමයි මේගොල්ලන්ට තියෙන්නේ. තමන්ගේ තාත්තා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න වීම නිසා මිගාර ගුණරත්න කියන නීති ශිෂ්‍යයාට හැකියාවක් තිබෙනවද? සිරකූඩුව ළඟට ඇවිල්ලා අපරාධකාරයන්ට ජංගම දුරකථනයක් දෙන්න? එහෙම බෑ. මෙතුමාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පුද්ගලික පරිහරණය සඳහා නිකුත් කර තිබුණු ගිනිඅවිය පවා මේ වෙනකොට පොලිසිය බාරයට අරගෙන තිබෙනවා. පොලිස්පතිතුමනි මේ නිවට නිවාලු තීන්දුව తీරන ගන්න ලෑස්ති වෙන්න එපා. හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ ඉන්න මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයා කවුද? ඒ කෝටිපති මුස්ලිම් ජාතිකයන් බේරා ගැනීම සඳහා බලපෑම් කරපු මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයා කවුද කියලා අපි මෙලයා ප්‍රශ්න කරනවා. මේවා ජනාධිපතිතුමා දැනගන්න ඕන. පොලිසිය බාර ඇමති සරත් වීරසේකර මැතිතුමා මේවා දැනගන්න ඕන. ඒක බරපතල කාරණාවක්. මේවා නිවැරදි කරන්න තමයි මේ ආණ්ඩුවට 69 ලක්ෂයක ජනවරමක් ලැබුණේ කියන එක අපි මෙලයා මතක් කරන්න ඕන. හම්බන්තොට යෝජිත වනාලි රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සූරියව වල්සපොගල ගොවීන් දෙවනවරටත් අද මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ඒ දින 50ක කාලයක් සත්‍යාග්‍රහය නිරත වූ තමන්ට මෙතෙක් නිසි විසඳුමක් නොලැබුණු බව පවසමින් හම්බන්තොට යෝජිත වනාලි රක්ෂිතය ගැසට් කිරීම අලිමිනිස් ගැටුමට තිරසර විසඳුමක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගොවි සංවිධාන 86ක නියෝජිතින් සත්‍යාග්‍රහයක් ආරම්භ කළේ ජනවාරි මාස 18 වනදායි. අවස්ථා ගණනාවකදී විරෝධතා සහ උද්ඝෝෂණ පවත්වමින් තම ගැටලුවට විසඳුම් ඉල්ලා සිටියත් ඔවුන්ගේ අපේක්ෂා ඉටු වූයේ නැහැ. යනුව ජනවාරි 20 වෙනිදා ඔවුන් පළමු වරට මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර එහිදී උපවාසයේ නිරත වූ කිහිප දෙනෙක් රෝහල්ගත කිරීමටද සිදු වුණා. මාරාන්තික උපවාසය අවසන් කරුණේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අදාළ ස්ථානයට පැමිණ මසක් ඇතුළත විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසුවයි. පසුගිය 23 වෙනිදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙම ගැටලුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. මේ වන අලි ගැටලුවට විසඳුමක් හැටියට රක්ෂිතය ගැසට් කොට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් ඉඩම් හෙක්ටයාර් 23746ක භූමියක් යෝජිත රක්ෂිතය සඳහා ගැසට් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීලා තිබෙනවා. කෙසේ වෙතත් දින 50ක කාලයක් සත්‍යාග්‍රහය නිරත වූද මෙතෙක් විසඳුම් නොමැතිවීම හේතුවෙන් වලව වම්මිපුර ගොවි සංවිධානයේ සභාපතිවරයා දෙවනවරටත් මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ජීවිතය නැසුවත් ඇත්ත කියලා යුක්තියේ අරගලයට අද නැවතත් පනපවන්න මම මේ භූමියේ මාරාන්තික උපවාසයට වාඩි වෙන්නේ අවසරයි අපේ හාමුදුරුවෝ. මේ ප්‍රදේශයේ ජීවත් වෙන දූදරුවන්ට භූමියක් නැති වෙද්දී දේශපාලඥයාගේ ගජමිතුරන්ට පර්චස් 40 කෑලි 5ක් ලබා දෙන්නට ඔවුන්ට හැකියාව තිබීම ගැන විල්ලැජ්ජා සාගත විය යුතුයි. බලධාරීන්ගේ බෝලවලට මම යට වෙන්නේ බලධාරීන් මෙතෙන්ට ඇවිල්ලා අද කරනවා හෙට කරනවා කිව්වට අපි එකඟ වෙන්නේ මේ වගකීම බාර ගන්න නිසි නිලධාරියෙක් එනතුරු මගේ ජීවිතය මෙතන මිය ඇදුණා මා නැගිටින්නේ නැtei කියන ප්‍රතිඥාව ලබා දෙනවා. විවිධ සීනි බෝල දෙමින් අපිව රවට්ටමින් අපිව නොමග යවමින් ඉන්නවා කියලා අපිට බොහොම පැහැදිලිව පේනවා. ඒ නිසා අපි බලධාරීන්ට කියනවා මරාගෙන මැරිලා හරි මේ සටන අපි ජයග්‍රහණය කිරීම සඳහා යන්න සූදානම්. මේ අතර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවති වැඩසටහනකින් අනතුරුව අදාළ උපවාස
වාසය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. දැන් මේ මිනිස්සුන්ට මම හිතන්නේ ඔළුව හොඳ නැති කට්ටියක් ඇති උතර කොහොමද? මාසයක් කාල දෙන්න කොහෙද? මම ඉතින් පැහැදිලිව කිව්වා මේක අපි මාසයක් ඉස්සෙල්ලා කැබිනට් මණ්ඩලයට දානවා. කැබිනට් මණ්ඩලය ඊට පස්සේ යවන්න ඕන නීති හදන නීති කෙටුම්පත් දෙපා. ඊපස්සේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න ඕන. ඉතින් ඒ ධාරිදම්ම කැබිනට් මණ්ඩලය අනුමත කරපු එක නිලධාරීන් වැඩ කරන්න ඕන. හැබැයි නීතිගත වෙන්න අර විදියට යන්න ඕන. අඩු ආදායම් ලාභීන්ට බෙදා දීමට තිබූ රජයට අයත් දඹුල්ල ප්‍රදේශයේ ඉඩමක් හිටපු ක්‍රිකට් ක්‍රීඩකගේ බිරිඳකට ලබා දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් මෙවන විට ග්‍රාම නිලධාරීවරයෙක්ගේ වැඩ තහනම් කර තිබෙනවා. දඹුල්ල සීගිරිය කායන්වල මයිලත්තෑව ප්‍රදේශයේ අක්කර 2ක ඉඩමක් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳකට ලබා දී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වගකියයුතු නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා එම පරීක්ෂණ ක්‍රියාත්මකයි. ක්‍රීඩකයාගේ බිරිඳගේ නමට තමයි මේක මේක කරලා තියෙන්නේ. නමයි කියන්නේ ඇත්ත නම නෙමෙයි. නමේ කෑල්ලකුත් එක්ක මං හිතන්නේ නමේ පොඩි වෙනසක් කරලා හරි එහෙම කරලා තමයි මේ කරපු බ්‍රෝකර් ඔක්කොම කරලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ පැත්තෙන් වරදක් වුණාද කියන එක සොයාගෙන යන්න ඕනේ. ඒගොල්ලන් ඉඩමක් තියෙනවා තව සින්නක් කර ඉඩමක් මිලදී ගන්න කියලා. ඒතකොට ඒකට අල්ලපු එක තමයි මේ බ්‍රෝකර් කෙනෙක් ඇවිල්ලා ඉතින් මේක අරන් දෙන්නම් කිව්වා. ඒක අකුවා හරි ගාණ කිව්වා. මේගොල්ලෝ ඉතින් ගාණ දුන්නා. මේ කිවිල ටික අතන් ඇවිල්ලා දුන්නා. ඒක තමයි වෙලා තියෙන්නේ. නමුත් මේගොල්ලෝ මොලේ පාවිච්චි කරන්න එපයි. පාවිච්චි කරනකොට කොහොමද මේවා මෙහෙම කරන්නේ කියලා. නිලධාරි වරදන්න වැඩේ කරන්න බෑ. දැන්ට අපිට මේවා එළිදරව් කරන්න බෑ. මොකද අපේ පරීක්ෂණ වලට බාධා වෙන කියන්න ගියෝ. ඒක ඊළඟ පියවර වෙන්නේ අපි පොලිසිය පැමිණිල්ලක් දාන එක. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පැවසුවේ අදාළ ඉඩම් යලි රජයට පවරා ගැනීම සඳහා කටයුතු කරන බවයි. ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සම්බන්ධ අයෙකුට දඹුල්ල අක්කර 2ක පමණ ඉඩම් ප්‍රමාණයක් ලබා දීලා තියෙයි කියන එක මේ ඇත්තටම තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ අයට බෙදා දීම සඳහා. නමුත් මේක ආයත ආකාරයකින් මේ ආකාරයට දීපු ඒක සම්බන්ධව අපි ඊයේ දිසාපතිතුමාට නියෝගයක් කරා. මේ සම්බන්ධව පරීක්ෂණයක් කළා. වහාම ඒට අදාළ තොරතුරු ලබාගෙන අදාළ ඉඩම් බලපත්‍රයක් දීලා තියෙනනම් ඒක අවලංගු කරන්න කියලා මූලික පරීක්ෂණයක් කළා. දැනට වැඩ තහනම් කරලා තියෙනවා අදාළ ග්‍රාම නිලධාරී. ඒ අනුව ඉදිරියේදී විමර්ශන කටයුතු කරලා ඉවර වෙලා අදාළ තොරතුරු ලබා ගැනීමෙන් පසු අපි නීත්‍යානුකූල පියවර ගන්නවා. සියල්ලම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ඉඩම් සංවර්ධන ආඥා අපනත යටතේ අදාළ විධිවිධාන යටතේ ඉඩම් බලපත්‍ර ආයතා ලෙස ලබා දීලා තියෙනනම් ඒවා වහාම අවලංගු කරලා යථා තත්ත්වයට පත් කළ අදාළ ඒවා ලැබීමට සුදුසු අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට ලබා දීමට. කෙසේ වෙතත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා තබූ සටහනක් මෙවන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා. උපුටා ගැනීම. මහා මගේ බිරිය සම්බන්ධ පුවතක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතී. එම පුවත ද්වේෂ සහගත සහ අසත්‍යකකි. ඒ සම්බන්ධයෙන් සැබෑ තොරතුරු ඉදිරියේදී හෙළි කරමි. උපුටා ගැනීම අවසන්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. ඇහැලියගොඩ ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස ගමන් කළ ත්‍රිරෝද රථයක් බස් රථයක ගැටී අනතුරට පත්වන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. COVID-19 වසන්ගතය හමුවේ වසා දම ඇති සියලු විශ්වවිද්‍යාල නැවත ආරම්භ කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. රටේ කටයුතු බොහෝ ප්‍රමාණයක් සාමාන්‍ය විදිහට සිද්ධ වෙනවා. සරසවි විතරක් කිසිදු හේතුවක් නැතුව වහලා දාලා තියෙනවා. රටවටා හිරු. මේ සූදානම සමුගෙන යන්නට. ඇත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. අපි යලියම වන්නේ හෙට මධ්‍යහන 11:55. සුබ රාත්‍රියක්.